දැන් බලන්න ධර්මය අවබෝධ කරගත්ත අය ගැන දැන් බිම්බිසාර රජුරෝ ගැනම ඔබ හිතන්න. මොන විදිහට මැරුණත් කොච්චර වද දීලාද හිතන්න මැරුවේ. කර්ම විපාක අපේ පස්සෙන් එනේව නවත්තන්න බෑ. බිම්බිසාර රජුරෝ රජකම් කරන්න පින තිබ්බා. පොඩි පිනක්ද කියලා හිතන රටක් පාලනය කරන්න. එතකොට රජෙක් වෙන්න රජකම් කරන්න ලොකු පිනක් තියෙනවා සසරේ. ඒ පින නිසා මගධ දේශේ පාලකයා සේනී බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් බණහල සෝවාන් වුණා. අන්න පින. පෙර සසරේ තිබ්බ ප්‍රාර්ථනයක් මත බිම්බිසාර රජුරවන්ට ප්‍රාර්ථනා පොඩි කාලේ ඉඳන් ප්‍රාර්ථනාවල් 5ක් තිබ්බා කියලා තියෙනවා. තමන්ගේ පියා සතු රාජ්‍ය තරුණ වයසේදීම මට දැහැමින් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒ විදිහටම ඉෂ්ට වුණා. ලෞතර බුදු කෙනෙක් පහළ වුණොත් මගේ රාජ්‍යයට වැඩම කරත්වා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා කියලා. ඒකත් ඉෂ්ට වුණා. බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහලා මට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒකත් ඉෂ්ට වුණා. මගේම රාජකීය භූමියක බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් කළ මට පූජා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බා. ඒකත් ඉෂ්ට වුණා. මේ බුද්ධ ශාසනයේ පළවෙනිම ආරාම පූජාව වේලුවන්. දැන් රජුරවන්ට රටේ රජුරවනේ කොහේ හරි කියන ඉඩමක් පවරගෙන ආරාමයක් හදලා දෙන්න බැරිද? හැබැයි තමන්ගේ රාජකීය උයන තමන්ගේම උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ 1000ක් සංඝයාට ආරාමයක් පූජා කරේ වේලුවන් ආරාමය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා බණහලා සෝවාන් වුණා. තමන්ගේම රාජකීය උයනේ කුටි හදලා ආරාමයක් කළ පූජා කරා. බුදුරජාණන් වහන්සේගේ මුල්ම කාලේ හිටපු අග්‍රදායකයා බිම්බිසාර රජු. එතකොට මේ මොන පින් කරලා තිබුණත් පින විතරක් නෙමෙයි අපි සංසාරේ කරපු අකුසලුත් අපේ පස්සේ එනවා මතක තියාගන්න. සංසාර හතුර පලිගන්නාවේ මේ හතුරු එන්නේ එක එක විදිහට හොයන්න බෑ. හතුරු ඉන්න පුළුවන් දරුවෙක් හැටියට ඉන්න පුළුවන්. හතුරා ඉන්න පුළුවන් දෙමව්පියෝ හැටියට ඉන්න පුළුවන් සංසාර හතුරා. පෙම්වතා හැටියට පෙම්වතිය හැටියට ඉන්න පුළුවන් සංසාර හතුරා. සහෝදරයෙක් හැටියට ඥාතියෙක් හැටියට එක එක ස්වරූපයෙන් එන්නේ. බිම්බිසාර රජුරුවන්ගේ සංසාර හතුරාවේ දරුවෙක් හැටියට. දේවියගේ කුසේ පිළිසිඳ ගත්තේ සංසාර හතුරා පලිගන්නවා. කුසේ දරුවා වැඩෙනකොට බහලා ඇති අමුතුම දොළ දුකක් ආවේ. සාමියාගේ පපුව පළලා ලී බොන්න ආසයි දේවියට. දැන් කියන්න පුළුවන් කටක් කරලා. කන්නේ නෑ කෙට්ටු වෙලා යනවා. රජුරු කියන දේවිය ඕන දෙයක් කියන්න මම මගදී බිම්බිසාර රජුරු. නෑ මැරිච්ච දෙන් කී හිටියා. අවසානයේ පරිවාර කාන්තාවන් ලවා රහස හොයාගත්තා. ඒ වෙනකොට සෝවාන් වෙලා හිටියේ. දේවිය ළඟට ගිහිල්ලා මගුල් කඩුවෙන් පපුව හිල් කරලා ගලන ලී ටික එකතු කරලා දුන්නා කියලා. අර කුසේ වැඩෙන දරුවගේ දොළ දුක කියන්නේ අර ලී ටික බීගෙන ගියා දේවිය. එදාමයි අනාවැකි කියන අය නම දැම්මේ අජාත සත්. අජාත කියන්නේ ජාත වෙලා නැහැ ඉපදිලා නැහැ තාම. නූපන් සතුරා කියලා. දැන් බලන්න කොච්චර ආදරෙන් හදාගත්තා. අජාසත් රජුරෝ ගැන තියෙන දේශනාවල බිම්බිසාර රජුරෝ එතකොට සෝවාන් වෙලා. දේවිය හිතනවා මගේ ස්වාමියාට අනතුරක් වෙන දරුවෙක් මම බිහි කරන්නේ. හැබැයි සෝවාන් වෙච්ච රජුරෝ ප්‍රාණඝාතයකට අනුබල දුන්නේ. දරුවා කුසේ ආරක්ෂා කරන්න වෙනම ආරක්ෂකයෝ පරිවාර කාන්තාවන් ඉදෙව්වා දරු ගැබ විනාශ නොකර. දරුවා රැකගත්තා. බොහොම ආදරෙන් හදා වඩා ගත්තා. හැබැයි කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් නිසි වයස එනකොට සංසාර හතුරා අර සංසාර හතුරුක මතු වුණා. රජකම ඉල්ලපු ගම රජකම දුන්නා. ඊට පස්සේ කන්න නොදී දාලා හිර කරලා දැන් හිතන්න සාමාන්‍ය තාත්තා කෙනෙක් නම් කන්න නොදී හිර කුටියක දාලා හිර කරලා කොච්චර වෛරයක් උපදිනවද කියලා. ධර්මයේ දියුණු කරපු කෙනෙක් බේරෙන බේරිය. බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා නිසා ඔබ අහලා ඇතිව දඹදිව ගියා එහෙම ඉන්නවනම් ඔබ දැකලා ඇති රජගහනුවර තියෙනවා අද ওই බිම්බිසාර රජුරෝ හිර කරපු තැන එතන තියෙනවා මේ වෙන වෙන් කරලා එතනට ගිහින් බලපුවහම පේනවා ගිජ්ජකූට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටියේ කෙලීම කන්ද ඈතට පේනවා. ඒ දේශනාවල සඳහන් වෙනවා
බිම්බිසාර රජුරු අර හිර කුටියේ ඉඳන් හිතනවා කියනවා. පුංචි කවුලුවකින් ඈත බලනකොට පේනවා ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය. ඒ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. අන්න ධර්මයේදී දැන් අපිට ප්‍රශ්නයක් ආව අපිට බුදුගුණ හිතෙයිද? අර දරුවා ගැන කේන්තියන් ඉන්නේ කොච්චර බණ අහලා තිබ්බත්. හිතෙන්නේ නැද්ද මම මේ කට ඉගෙනුවේ මෙහෙමයි කන්න දුන්නේ මෙහෙමයි මේ කා මට දෙන්න වද කියලා හිතන්නේ නැද්ද වෙන තාත්තා කෙනෙක්? හිතනවනේ. හැබැයි බිම්බිසාර රජුරු අර හිර කුටියේ කවුළුවෙන් බලනකොට ඈතින් බුදුහාමුදුරන්ගේ කුටිය පේනවා. ඒ දිහා බලාගෙන හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. අන්න ධර්මයට ගලපන හැටි නැති හැටි. දැන් අපිට දැන් හිතන්න සාමාන්‍ය මිනිස්සෙක් හොඳට පින්කම් කරලා පන්සලට උදව් කරලා දන් දීලා ඒ මිනිස්සයාට ප්‍රශ්න ගොඩක් ආවොත් ධර්මයේ දන්නේ නැති කෙනා දීපු දානෙට බනින්නේ අනිත් පැත්තට. ඕම් පින්කම් කරලා අපිට වෙච්ච හිනේ කියන්නේ නැද්ද? ඕම් දම්පැන් දීලා පන්සල් වලට උදව් කරලා ඕම් බුදුන් ඇදලා අපිට වෙච්ච හින ටික කෝ අපිට බැලුවා. කොහොම නෙමෙයිද කියන්නේ? බිම්බිසාර රජුරෝ හිතුවේ නෑ වේලුවණේ පූජා කරලා මොකද්ද මට වෙච්ච හිනේ කියලා හිතුවද? නෑ. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද අන්න ධර්මයට කල්පන හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉපදීම දුකයි. ඒ ධර්මයේ කොච්චරනම් සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්න අන්න ධර්මයට කල්පන හැටි. අපිට දානයක් දීලා ආර්ය සත්‍ය වෙනස් කරන්න බෑ. බෝධි පූජාවක් තිබ්බා කියලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරන්න පුළුවන්ද? ඒක ආරි සත්‍යය. බිම්බිසාර රජුරෝ හිතනවා මේ ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. මේ ධර්මේ නම් ඒකාන්තයෙන් සාඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා ධර්මයේ ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්දයි කියලා බුදු ගුණ හිතනවා. සංඝ ගුණ හිතනවා. මරණ සතිය වඩනවා. අනිත්‍ය සිහි කරනවා. දැන් කන්න දෙන්නෙත් නෑ. බුදු ගුණ හිත ඉන්න. බුදු ගුණ හිතන්න හිත එකඟ වෙනවා. දැන් බලන්න වෙන තාත්තා කෙනෙකුට හිත එකඟ වෙයිද ඔහොම? හිත එකඟ අන්න ධර්මයේ දියුණු කරපු කෙනාගේ ස්වභාවය. අන්තිමට බැලුවා දවස් ගාණක් කන්න දෙන්නෙත් නෑ මැරින්නෙත් නෑ. ඊට පස්සේ තමයි දේවදත්ත හාමුදුරන්ගේ උපදේශක් ඉල්ලපු වෙලාවේ වද දීලම මරන්න කිව්වා. අන්තිමට බහලා ඇති යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුනේ ඉඳන් ඇවිද්දේවා. දැන් මේ සෝවාන් වෙච්ච රජුරෝ. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බා. බුදුහාමුදුරුවෝ ඇසුරු කරා ආරාම පූජා කරා. නමුත් තමන් කරපු කර්මෙත් අන්තිමට ගෙවන්න ඕනේ නැද්ද? අන්ත දුක් විඳලා මැරුණා. හැබැයි මරණින් මත්තේ ධර්මයේ දියුණු කරපු කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ ජනවසව කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. දීඝනිකායේ තියෙන ජනවසව සූත්‍රය කියලා වෙනම දේශනාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට මුළු පළාතම ආලෝකමත් කරගත්ත දෙවි කෙනෙක් බුදුහාමුදුරුවෝ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මමයි ජනවසව කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ජනවසව ඔබ දැන් දෙව්ලොව ඉපදිලා ඔබ මේ දවස්වල මොකක්ද ඔබේ උත්සාහය? ස්වාමීනි මම දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කියලා. දිව්‍ය ලෝකේ දෙවියන් පොයේ දවස් වලට සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. ඒ දෙවියන් අතරින් මනුස්ස ලෝකෙදී සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරලා දෙව්ලොව ඉපදින දෙවිවරු අනෙක් සියලු දෙවියන්ට වඩා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් බැබලෙනවා කියලා. කොහොම කියලා දිව්‍ය ලෝකේ කතා විස්තරයක් කියලා වන්දනා කළ අතුරුදහන්. අර මොකුත් නෑ මට වද දුන්නා මට මෙහෙමයි මට මෙහෙම කන්න දුන්නේ මගේ කකුල් ඌව මොකුත් නෑ. දිව්‍ය ලෝකේ විස්තරයක් කියලා මම දැන් සකදාගාමී වෙන මහන්සි වෙනවා කියව වන්දනා කළ අතුරුදහන්. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළ ওই කතාව කියනවා. ඊ රාත්‍රියේ මෙහෙම දෙවි කෙනෙක් ඇවිල්ලා වන්දනා කළා මෙන්න මෙහෙම කියලා අතුරුදහන් වුණා. එතනදී ආනන්ද හාමුදුරුවෝ නැකිටලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔය නම් එකත් එකට බිම්බිසාර රජුරෝ තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා. ඊ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටිය වෙන කවුරුත් නෙමෙයි බිම්බිසාර රජුරෝ තමයි කියන්නේ. එතකොට බලන්න ධර්මයේ දියුණු කරගත්ත කෙනා අර වෛර සිතුවිලි හිතේ තියාගන්නේ.
හැබැයි නිකන් අපි හිතමු නිකන් ওই සාමාන්‍ය වෛරෙන් ද්වේෂයෙන් මැරෙන සාමාන්‍ය චරිත ධර්මයක් නැතුව මැරිලා යකෙක් පෙරේතෙක් වෙලා ආවත් කියන්නේ අර පරණේවම නේද? මට මුන් කන්න දුන්නේ නැහැ, මම මුන්ගෙන් පඩි ගන්නවා, මුන් මෙහෙමයි. ඕව නැද්ද සමහරුගේ හිතේ? අර ද්වේෂෙම තමයි හිතේ අල්ලගන්නේ. හැබැයි ධර්මයේ දියුණු කරගත්ත කෙනා ඒවා පිහිටවන් ධර්මයේ විතරයි. ඒ පරණ මොකුත් නැහැ හිතේ. ඒ නිසා මතක තියාගන්න අපිට එකම රැකවරණයයි තියෙන්නේ ධර්මයේ දියුණු කරගන්න එක විතරයි. හැබැයි අපිට පුළුවන්. හිතන්න එපා වැඩේ අමාරුයි තමයි. අමාරු දේ කරගන්න පුළුවන්. ඒ අමාරු දේ කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් ඒ අමාරු දේ ජය අරගෙන තියෙනවා. සමහර වෙලාවට නොසිතන පුද්ගලයෝ ධර්මයේ අල්ලනවා. අපිට පේනවා අපි ගොඩාක් ධර්ම දේශනා කරනවා. නොයෙක් පිරිස බන්ධනාගාරවල හිරකාරව එල්ලු ගහණිය වෙච්ච මිනිස්සු ඉන්නවා. අපිට හිතාගන්න බැ දියුණු කරන හැටි. උදට බණ භාවනා කරන, පැය ගණන් භාවනා කරන අය ධර්මයේ අල්ලන්න පුළුවන් සමහරුන්ට. ඒ නිසා ජීවිතේ අපි ඉන්නේ කොතනද කියන එක නෙමෙයි වැදගත්. අපි ඉන්න තැන ඉඳන් ධර්මයේ දියුණු කරන්න මහන්සි ගන්න. ජීවිතේ වරදින්න පුළුවන් අපිට. ඒ වැරදි හදාගෙන ධර්මයේ පැත්තට යන්න උත්සාහයක් ගන්න. ජීවිතයේ අලුතෙන් තමන් පංචශීලෙ පිහිටියට පස්සේ හිතන මං පරණ වැරදි ඔක්කොම අයින් කර මං දැන් අද ඉඳන් පටන් ගන්නවා. එතන ඉඳන් දියුණුවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ප්‍රමාද වෙවි අකුසල් කර කර ඉඳලා යම් දවසක සීලයක පිහිටලා ධර්මයේ වඩන්න පටන් ගත්තද වලාකුලින් මිදිච්ච පුන් සඳ බැබලෙනවා වගේ එතන ඉඳන් ජීවිතේ ධර්මයේ තුල බැබලීගෙන යනවා. ඒ නිසා යම් තැනක ඉඳන් පටන් ගන්න. අද ඉඳන් මම ධර්මයේ පැත්තට යොමු වෙනවා කියලා පටන් ගන්න. ඔබට එතන ඉඳන් ධර්මයේ කරා යා ගන්න පුළුවන්. පරණ වැරදි පරණ ප්‍රශ්න හිතට එනකොට හිතන්න මං දැන් සිල්වත් මට ඒව අදාළ නැහැ. අන්න ඒ විදිහට තමයි ධර්මයේ කරා යන්න ඉස්සරහට. දැන් හිතන්න නිකන් අඟුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. පරණ කුණු ගොඩවල් හිතියානම් සමාධියක් වැඩිද? භාවනාව වැඩිද? උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ හිතුවා මං ආරි ಜಾති ඉපදුනා. අලුතෙන් බුද්ධ ශාසනය ඉපදුනා කියලා හිත හදාගත්තා. පරණ දේවල් ඔක්කොම හිතෙන් අයින් කරා. ඊළඟට බලන්න කෙනෙකුට ජීවිතේ අච්චර මිනී මරපු කෙනාට පුළුවන් වුණා පැවිදි වෙලා පුංචි සතෙක්වත් මරන්න නැතුව. ඒ තුල සත්‍යක්‍රියාවක් කරා කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කරා. අදටත් බලවත්. අදත් දරුවෝ ලැබෙන්නේ නම්මල අඟුලිමාල පිරිත කියවන්නේ නැද්ද? අවුරුදු 2500 ගාණක් අදටත් මේ පිරිතේ ආශිර්වාදය අපි ලබනවා. ඒ නිසා පින්තුනි කෙනෙක්ගේ ජීවිතය තුළ ධර්මයේ පැත්තට යොමු වෙන්න උත්සාහයක් ගන්න. සමහර නොසිතන චරිත ධර්මය අල්ලන්න. ඒ නිසා ධර්මය අල්ල ගන්න උත්සාහයක් ගන්න. ඔබ ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.